පින්නතුනි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ ප්‍රකීර්ණක කියන වර්ගයේ සඳහන් වෙන උතුම් ගාථා රත්නයක්. දූරේ සන්තෝ පකාසෙන්ති හිමවන්තෝව පබ්බතු අසනේ තත්ත නදිස්සන්ති රත්ති කිත්තා යථාසරා. සත්පුරුෂයන් බුදුරජාණන් වහන්සේගේ නුවණට විශේෂයෙන් පෙනෙනවා කියන කාරණාව අපිට මෙතනදී සාකච්ඡා කරන්න පුළුවන්. මේ ගාථා රත්නයේ සරල තේරුම පිළිබඳව අපි මුලින් ටිකක් කල්පනා කළොත් දූරේ සන්තෝ පකාසෙන්ති සත් ගුණ තියෙන ඒ කියන්නේ පින්නතුනි සත්පුරුෂ ගුණ ධර්ම ඇති අය හිමවන්තෝන පබ්බතු බුදුරජාණන් වහන්සේට නැත්නම් බුදු නුවණට කොයි වාගේ පේනවද? හිමාලය පර්වතයේ පේනවා වගේ. අසන්තේතන දිස්සන්ති රත්ති කිත්තා යථාසරා. නමුත් අසත්පුරුෂයෝ ළඟ හිටියත් භාග්‍යතුන් වහන්සේට පෙනෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. හරියට කොයි වගේද? අඳුරේ විදපු ඊතලයක් වගේ නොපෙනී යනවා. මේක තමයි ගාථා රත්නයේ සරල තේරුම. අපි ඒක තව ටිකක් විස්තර සහිතව සාකච්ඡා කරමු. මෙවන් ගාථා රත්නයක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්න හේතු වුණේ මොන වගේ කාරණාවක්ද කියන එක ටිකක් සාකච්ඡා කරලා. අනාථපිණ්ඩික සිටුතුමාට හිටපු දරුවෝ අතර එක දුවක් හිටියා චූල සුභද්‍රා කියලා. සිටුතුමාට දරුවෝ 4 දෙනෙක් ඉන්නවා. 3 දෙනෙක්ම දුවලා. මහා සුභද්‍රා, චූල සුභද්‍රා, සුමන. පුතාගේ නම කාල. මෙයින් චූල සුභද්‍රා විවාහ කරලා දෙන්න සිටුතුමා එක අවස්ථාවක තීරණය කළා. මේ අය බොහෝම ශ්‍රද්ධාවන්තයි. අනාථපිණ්ඩික සිටුතුමා නිතර මාලිගාවේ හිටියේ නෑ. මොකද නගරයේ කිසියම් තැනක දාන පින්කමක් තියෙනවනම් අනාථපිණ්ඩික සිටුතුමාට මතක් කරනවමයි. අනාථපිණ්ඩික සිටුතුමත් විශාකා මහ උපාසිකාවත් යටත් පිරිසෙන් මේ දෙන්නගෙන් කවුරු හරි එක්කෙනෙක්වත් ඒ පින්කම කරන අවස්ථාවට සහභාගී වෙනවා නම් ඒ පින්කම මනාව සම්පූර්ණව සිද්ධ වුණා කියලා ඒ මිනිස්සු සතුටු වුණා. ඒ නිසා සිටුතුමාටත් විශාකා මහ උපාසිකාවටත් නිතර ඒ දාන පින්කම් වල යෙදෙන්න සිද්ධ වෙලා තිබුණා. නමුත් අනාථපිණ්ඩික සිටු මාලිගාව හැමදාම දානශාලාවක්නේ. යාව ජීවයි. ඉතින් එතකොට ඒ උපස්ථාන කටයුතු කළේ මේ දූවරු. එයින් එක දුවක් අකාලේ මරණයට පත් වුණා. හැබැයි මරණයට පත් වෙනකොටත් ඒ සකදාගාමී තත්ත්වයේ හිටියේ. අනිත් දුවලත් ඊ타ත්ම ශ්‍රද්ධාවන්තයි. චූල සුභද්‍රා විවාහ කරලා දෙන්න උනේ මිත්‍යා දෘෂ්ටික කුලයකට. ඒකට හේතුව තමයි අනාථපිණ්ඩික සිටුතුමත් උග්ග සිටුතුමත් කියන මේ දෙන්නම එක ගුරු ගෙදරක ඉගෙන ගත්ත දෙන්න. සහෝදරයෝ වගේ ඇසුරු කළා. ඒ තරම්ම ලෙන්ගතු ඇසුරක් තිබුණා. මේ දෙන්න අධ්‍යාපනය නිමා කරලා නැවත තමන්ගේ ගෙවල් බලාගෙන පිටත් වෙනකොට සාකච්ඡාවක් කරගත්තා. අපි මෙහෙම ගෙවල් වලට ගිහිල්ලා තව ටිකක් වයසින් මුහුකුරා ගියහම අපේ මව්පියන්ගේ අනුදැනුම ඇතුව අපි දෙන්නටම විවාහ වෙන්න සිද්ධ වෙනවා. ඒ විවාහ වුණාට පස්සේ අපට ලැබෙන දරුවන්ගෙන් මට දුවෙක් ලැබිලා
ඔබට පුතෙක් ලැබුණොත් ඔබේ පුතයි මගේ දුවයි අපි විවාහ කරමු. ඔබට දුවක් ලැබිලා මට පුතෙක් ලැබුණත් අපි ඒක එහෙම්මම කරමු කියලා මේ දෙන්නගේ කතිකාවක් තිබුණා. ඉතින් මෙහෙම කාලයක් ගත වුණා. අනාථපිණ්ඩික සිටුතුමාට දුවලා 3 දෙනෙක් ඉන්නවා. උග්ග සිටුතුමාටත් පුතෙක් ඉන්නවා. උග්ග සිටුතුමා හරි මිත්‍යා දෘෂ්ටිකයි. අනාථපිණ්ඩික සිටුතුමා ගැන අපි කොහොමද දන්නව? මේ ශාසනයේ ඊ타ත්ම ශ්‍රද්ධාවන්ත සම්මාදිට්ඨික උපාසක කෙනෙක්. උග්ග සිටුතුමා එක දවසක් පණිවිඩයක් එව්වා සවැත් නුවරට වෙළඳාම වෙනවා කියලා. නතර වෙන්න අනාථපිණ්ඩික සිටුතුමාගේ ගෙදර එන බවත් දැනුම් දුන්නා. අනාථපිණ්ඩික සිටුතුමා චූල සුභද්‍රාට කතා කරලා කියනවා දුවේ අද ඔබේ මාමණ්ඩි එනවා. මාමණ්ඩි වෙනුවෙන් කළ යුතු ආගන්තුක වත්පිළිවෙත් මේ ගෙදර රැඳී ඉන්න තාක්කල් ඔබේ අතින්ම කෙරෙන්න ඕන කියලා. තාත්තගේ වචනයට ඇය ගොඩාක් ගරු කළා. උග්ග සිටුතුමා ආවට පස්සේ ඒ කළ යුතු හැම වතාවක්ම ඇගේ අතින්ම ඇය සම්පූර්ණ කළා. ඒ හිටපු දින කීපය තුළ උග්ග සිටුතුමාට ඇය ගැන ඇති වුණේ පුදුම පැහැදීමක්. ඒ නිසා යන්න පිටත් වෙලා අනාථපිණ්ඩික සිටුතුමාට කතා කරලා අර අතීත තීරණය මතක් කළා. සිටුතුමනි මතකද? අපි දෙන්න ගුරු ගෙදරින් ආපහු එනකොට මේ විදිහේ කතිකාවතක් කළා. අපේ දරුවෝ විවාහ කරවමු කියලා. මම කැමති මට උපස්ථාන කරපු ඔබේ අර දුව මගේ පුතාට විවාහ කරගන්න. අනාථපිණ්ඩික සිටුතුමා ඒකට ඍජුව උත්තරයක් දුන්නේ නැහැ මේ අවස්ථාවේ. සිටුතුමා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ උග්ග සිටුතුමා මෙහෙම ඉල්ලීමක් කරනවා. අපි දෙන්නගේ පැරණි කතිකාවතකුත් තිබුණා. ස්වාමීනි චූල සුභද්‍රා ඒ මිත්‍යා දෘෂ්ටික පවුලට විවාහ කරලා දෙන්නද කමක් නැද්ද කියලා. අනාථපිණ්ඩික සිටුතුමාගේ ශ්‍රද්ධාව කොච්චරද කියන කාරණාව පෙන්눔 කරන තව තැනක්. ශ්‍රද්ධාව නැති පවුලකට තමන්ගේ දුව දෙනවද නැද්ද කියන කාරණාවත් භාග්‍යතුන් වහන්සේගෙන් ඇහුවේ. ඒ දුවට යහපතක් වෙන්න ඕන නිසා. අන් අයටත් යහපතක් වෙනවද කියලා දැනගන්න ඕන නිසා. පින්නතුනි වර්තමානයේ අපිට මේවා හොඳ අවවාද. මේවා හොඳ ආදර්ශ. සමහරලාට අපි වර්තමානයේ ওই කිසි දෙයක් සලකන්නේ නැහැ. සංසාරයේ අකුසල කර්මත් එක්ක එහෙම වෙනවා වෙන්නත් පුළුවන්. නමුත් සමහරලාට සම්මාදිට්ඨික කෙනෙක් මිත්‍යා දෘෂ්ටික කෙනෙක් විවාහ කරගෙන තමනුත් මිත්‍යා දෘෂ්ටියට යනවා. එහෙම අවස්ථා වැඩිපුර දකින්නවා. මිත්‍යා දෘෂ්ටික කෙනෙක් විවාහ කරගෙන ඔහුත් සම්මාදිට්ඨියට ගන්න අවස්ථා බොහොම අඩුවෙන් දකින්නවා. කෙසේ වෙතත් තමනුත් මිසදිටු වෙනවා කියලා කියන එක බරපතල අකුසල කර්මයක් නිසාම සිද්ධ වෙනව ඇති කියලා හිතනවා. මොකද සම්මා දිට්ඨික පෞල් පරිසරයක ඉපදෙන්න සසර බොහොම පිං කරලා තිබුණත් ඒක දීර්ඝ කාලීනව පවත්වලා මේ සතර අපායෙන් මිදිලා සංසාරයෙන් එතර යන මඟ තුල කටයුතු කරන්න පෙර පිං මදි නිසා විය හැකි එහෙම වෙන්නේ. කෙසේ වෙතත් සිටුතුමා අහලා බැලුවා බුදුරජාණන් වහන්සේගෙන්. භාග්‍යතුන් වහන්සේ දන්නවා ඇය උග්ග සිටු පවුලට විවාහ වෙලා ගියහම උග්ග සිටු පවුලට මොනතරම් මෙහෙවරක් වෙනවද කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහ සිටුතුමනි ඒ විවාහය ඒ විදිහට කරන්න කියලා. දින වේලාවක් නියම කරගෙන උග්ග පවුලයටත් දැනුම් දීලා දැන් විවාහ මංගල්‍ය සිද්ධ කරන්න සූදානම්.
බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට ආරාධනා කරලා සිටු මාලිගාවේ විශේෂ දම් පූජා කරලා චූල සුභද්‍රාවගේ තමන්ගේ නිවසේ කටයුතු නිමා කරලා සිටුතුමා විසින් දිය යුතු තාන්න මාන්න තෑගි භෝග ආදී සියලු දේවල් දියණියට දීලා ඒ පිටත් කළා උග්ග නගරයට. ඒ පිරිසත් ඇය බාරගන්න බොහෝම සතුටින් පෙර ගමන් ඇවිල්ලා හිටියා. ඒ නගරේ මිනිස්සු බොහොම සතුටින් බලාගෙන හිටියා අය තමන්ගේ නගරයට තමන්ගේ සිටු මාලිගාවට එනකන්. ඇය රථයක නැගලා සියලු දෙනාටම තමන්ව දර්ශනය වෙන විදිහට තමයි ගමන් කළේ. ඒ නුවර වැසියන්ගෙන් ඇයට හම්බෙච්ච තෑගි භෝග විශාල ප්‍රමාණයක්. ඒ සියල්ලම ඇය බාරගත්තා. බාරගත්තා වගේම පින්නතුනේ ඒ සියල්ලම ඇය නැවත බෙදුවා. සියලු දෙනාටම වෙනස් වෙනස් විදිහට බෙදුවා. ලැබිය යුතු තැනට ලැබිය යුතු දේ දෙනවා වගේ මනා කළමනාකරණයක් එතන තිබුණා. ඇය උග්ග සිටු මාලිගාවට යනකොටත් ඇගේ ත්‍යාගශීලී ගුණයෙන් මුළු නගරේ වෙලිලා හිටියා. උග්ග සිටුතුමාගේ ලේලිය මේ තරම් කාරුණිකයි. හැමෝම කතා කරන තැනට ඇවිල්ලා හිටියා. අනාථපිණ්ඩික සිටු මාලිගාවේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් දීලා ඇය පිටත් කළා වගේම උග්ග සිටු මාලිගාවෙත් දානයක් ලෑස්ති කරලා තිබුණා. හැබැයි ඒ අය මිත්‍යා දෘෂ්ටිකයි කියලා අපි මුලින් ඉඳලා කතා කළා. දානෙ දෙන්නේ අචේලකයන්ට. ඒගොල්ලෝ නිර්වතින් තමයි ඉන්නේ. චූල සුභද්‍රාවට පණිවිඩයක් වෙලා තිබුණා අපේ ආර්යයන් වහන්සේලා වැඳගෙන මයන්ට කියලා. නමුත් ඒ අවස්ථාවට ගියේ නෑ. ඒ මාලිගාවේ දානමාන පින්කම් කරන දෙවෙනි තුන්වෙනි අවස්ථාවන් වලත් ඇයට කතා කළා. ඇයි නින්දා කළා නිර්වස්ත්‍රව ඉන්න නිගට්ටයන් ළඟට මං එන්නේ නැහැ කියලා. මට ලැජ්ජයි කියලා. ඉතින් උග්ග සිටුතුමාටත් ඔකට කේන්ති ගියා. ඒ නිසා උග්ග සිටුතුමා චූල සුභද්‍රාව උග්ග මාලිගාවෙන් නිරපලා දාන්න කියලා කිව්වා. අනාථපිණ්ඩික සිටුතුමා මහා ප්‍රඥාවන්තයි. සිටුතුමා දුව විවාහ කරලා දෙනකොට දුව අතින් සිද්ධ වෙන යම්කිසි වරදක් තියෙනවද කියලා හොයලා බලන්න වෙනම කාර්ය මණ්ඩලයේ 8 දෙනෙක් පත් කරලා හිටියේ. ඒ කාරණාව දැනගත්තා. චූල සුභද්‍රාවට යන්න කියන්නේ ඇයි ඇගේ මොකද්ද තියෙන වරද? හොයලා බලහම ඇගේ කිසි වරදක් නැහැ. අර නිගණ්ඨ පිරිසට වඳින්න එන්නේ නැති එක තමයි ඇගේ තියෙන වරද. කරුණු කාරණා සිටුතුමාට සඳහන් කළා. සිටුතුමා තේරුම් ගත්තා. උග්ග සිටුතුමාගේ බිරිඳ චූල සුභද්‍රාව ළඟට ඇවිල්ලා ඇයට සඳහන් කරනවා අපේ ආර්යයන් වහන්සේලාටනේ වඳින්න දෙන්නේ නැත්තේ. අපටත් බලන්න ඔබේ ආර්යයන් වහන්සේලා කැඳවන්න බැරිද කියලා. පුළුවන් කීවා. බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දානය පිළියෙල කෙරෙව්වා. පින්නතුනි දැන් චූල සුභද්‍රා ජීවත් වෙන ප්‍රදේශයේ ඉඳලා සවැත් නුවරට යොදුන් 120ක් විතර දුරයි. ඉතින් කෙසේවත් පයින් යන්න බැරි තරම් දුරක්. ඒ නිසා ඇය දාන ආදී කටයුතු සියල්ල සූදානම් කරවලා සමම්පිච්ච මල් වට්ටියක් අරගෙන මාලිගාවේ උඩුමහන් තලාවට නැගලා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ මේ පැත්තේ කියලා හිතලා ඒ පැත්තට දන ගහලා වන්දනා කරලා අර තමන් ගාව තියෙන සමම්පිච්ච මල් වට්ටියේ සමන් මල් මිටි 8 අහසට විසි කරලා බුදුරජාණන් වහන්සේට ආරාධනාවක් කෙරුවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට අනුකම්පා කරනසේක්වා. බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා පෙරටු කරගෙන හෙට මේ මිත්‍යා දෘෂ්ටික ගෙදර දානයට වැඩම කරනසේක්වා.
මේ මිත්‍යා දෘෂ්ටික පිරිස සම්මා දිට්ඨිකයින් බවට පත් කරගන්න ලැබිලා තියෙන මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න මට උපකාර කරන සීක්වා. මේ ආදි වශයෙන් පසඟ පිහිටවාගෙන වන්දනා කරලා අර සමන් මල් අහසට විසි කරලා ආරාධනාව කළා. අපේ බුදුරජාණන් වහන්සේ මේ ආරාධනාව කරන වෙලාවේ විශාල පිරිසක් පිරිවරාගෙන ධර්ම දේශනා කරන වෙලාවක්. අනාථපිණ්ඩික සිටුතුමත් ඉන්නවා. බුද්ධානුභාව බලයෙන් ඇය අහසට යොමු කරපු ඒ සමන් මල් අහසින් මෑවිල්ලා බුදුරජාණන් වහන්සේගේ ශීර්ෂ ධාතුවට උඩින් වියනක් වගේ හිටියා. ධර්ම දේශනාව ඉවර වෙනකොට අනාථපිණ්ඩික සිටුතුමා ප්‍රීතියෙන් පිනා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට කතා කරලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ හෙට අපේ ගෙදර විශේෂ දානයක්. භික්ෂුන් වහන්සේලාත් පිරිවරාගෙන භාග්‍යතුන් වහන්සේ වැඩම කරනසේක්වා. බුදුරජාණන් වහන්සේ සිටුතුමාට සඳහන් කරනවා සිටුතුමනි කලින් බාරගත් ආරාධනාවක් තියෙනවා. එතකොට මට තවත් ආරාධනාවක් බාරගන්න විදිහක් නැහැ කියලා. සිටුතුමා කියනවා ස්වාමීනි මම දැන් කොච්චර වෙලාද විහාරයට ඇවිල්ලා. නමුත් ඔය අතරතුර කවුරුවත් ආවේ නැහැනේ ආරාධනාවක් කරන්න. කවුද ඔය ආරාධනාව කළේ කියලා. බුදුරජාණන් වහන්සේ සඳහන් කළා මහ සිටුතුමනි ඒ ආරාධනාව කළේ චූලසුභද්‍රා කියලා. සිටුතුමාට පුදුමයි. පුදුමෙනුත් පුදුමයි. සිටුතුමා කියනවා ස්වාමීනි මෙතන ඉඳලා යොදුන් 120ක් විතර දුරින් තමයි චූලසුභද්‍රා ඉන්නේ. ඒ කොහොමද ආරාධනාව කළේ? භාග්‍යතුන් වහන්සේ දේශනා කළා සිටුතුමනි සදහවතුන්ට ඒකට බාධාවක් නැහැ කියලා. මල් වියන පෙන්නලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මේ තියෙන්නේ ඇගේ ආරාධනාව. හෙට ඒ ගෙදරට දනට වඩින්න වෙනවා කියලා. පස්සේ පින්නතුනි සිටුතුමා ගොඩාක් සතුටු වුණා. බුදුරජාණන් වහන්සේ දානෙට වඩිනවමද කියන කාරණාව දැනගත්තා. වඩිනවයි කියලා සඳහන් කළා. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ මේ කතාව අහගෙන හිටියා. මිත්‍යා දෘෂ්ටිකයන් দমনය කරන්න වඩින ගමනක්. සක්දෙවිඳු තීරණය කළා. භාග්‍යතුන් වහන්සේ ඇතුළු 500ක් මහරහතන් වහන්සේලාට වඩින්න. කුළු ගෙවල් 500ක් මං හදන්න ඕනේ. විශ්වකර්ම දිව්‍ය පුත්‍රයාට කතා කරලා කාරණාව සඳහන් කළා. ඔහු රන්සිවි ගෙවල් 500ක් නිර්මාණය කළා. භාග්‍යතුන් වහන්සේට කුටියක් වෙනම නිර්මාණය කළා. සවැත් නුවර ජේතවනාරාමේ දොරකඩ විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා නතර වෙලා ඉඳලා බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය රන්සිවි ගෙවල් වලටම වැඩමවලා සියලු දෙනා වහන්සේලාම අහසින් වැඩමෙව්වා උග්ග නගරයට. උග්ග නගරයෙන් බැහැලා අපේ භාග්‍යතුන් වහන්සේ පයින්ම වැඩියා. සියලු දෙනාටම දරා ගන්න බැරි තරම් සතුටුයි. බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය දැකලා මෙතෙක් නිගණ්ඨයන්ට දන් දුන්න පිරිස. නමුත් මේ සුපේසල ශික්ෂාකාමී භික්ෂූන් වහන්සේලා දිහා බලන කෙනා පුදුම විදිහට පහදිනවා. ඊටාම සතුටින් බොහොම ශ්‍රද්ධාවෙන් මිත්‍යා දෘෂ්ටික නමුත් උග්ග සිටුතුමා ඇතුළු පිරිස භාග්‍යතුන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට දන් දුන්නා. දානේ වළඳලා අවසානයේ බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළා. උග්ග සිටුතුමා ප්‍රධාන විශාල පිරිස එදා ධර්ම අවබෝධය ලැබුවා. ඉතින් මේ කාරණාව භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළි මේ සත්පුරුෂයෝ පිළිබඳව විශේෂ කරුණු සිහිපත් කරන්න. අපි සඳහන් කරපු ගාථා රත්නිය අපි මුලින් සාකච්ඡා කළා. දූරේ සන්තෝ පකාසෙන්ති. කොච්චර දුර හිටියත් සත්පුරුෂයෝ බුදුරජාණන් වහන්සේගේ නුවණැසට පේනවා. හිමවන්තෝ පබ්බතු. කොයි වගේද? කොච්චර දුර තිබුණත්
හිමාල පර්වතේ පේනවා වගේ. පිහිට විය යුතු සුදුසුකම් සම්පූර්ණ කරලා ඇති අය බුදු නුවණින් මනාව දැක්කා. එතකොට පින්නතුනි අපේ බුදුරජාණන් වහන්සේ සමහර අවස්ථාවන් වල එක පුද්ගලයෙකුට පිහිටවීම සඳහා යොදුන් 100 ගණන් යොදුන් 1000 ගණන් වැඩම කරලා තියෙනවා. එක්කෙනෙකුට පිහිට වෙන්න. එතකොට මේ එක පුද්ගලයෙක් වෙනුවෙන් මෙච්චර කාලයක් බුදුරජාණන් වහන්සේ කැප කරන්නේ. මේ තරම් දුරක් භාග්‍යතුන් වහන්සේ වඩින්නේ. හිතලා බලන්නකෝ. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මේ ලෝක ධාතුවේ පහළ වෙච්ච අසීමාන්තික ගුණ කදම්බය. කිසි කෙනෙකුට ලෝකේ දෙවනි නෑ. රාජාදි රාජයි රජුන්ට රජෙක් දේවාති දේවයි දෙවියන්ට දෙවියෙක් බ්‍රහ්මාති බ්‍රහ්මයි බ්‍රහ්මයන්ට බ්‍රහ්ම රාජෙක් අසම සමයි. කිසි කෙනෙකුට සමාන නැහැ. සියල්ලන්ට අසමානයි. හැමෝටම අසාධාරණයි. කාටවත් සාධාරණ නැහැ. භාග්‍යතුන් වහන්සේ හා සමාන වෙන්න මේ ලෝකේ කාටවත් බෑ කියන එකයි මේ කියන්නේ. එවන් උත්තම ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය රතනයක් සතපුම් 100,000 ගණනක් දුරින් වැඩ ඉන්න සත්පුරුෂයෙක් හොයාගෙන වඩිනවා කියලා කියහම අපි හිතන්නකෝ අපි යනවාද එහෙම කියලා. සමහර වෙලාවට අම්මා තාත්තා අසනීප වෙලා කියලා කිව්වත් අපිට යන්න වෙලාවක් නැහැ. සහෝදරයෙක් සහෝදරියක් අසනීප වෙලා කියලා කිව්වත් අපිට යන්න වෙලාවක් නැහැ. හැබැයි සමහර තැන් තියෙනවා සමහර වෙලාවල් තියෙනවා වෙලාව නැතත් වෙලාව හදාගෙන යන තැනුත් තියෙනවා. ප්‍රඥාවෙන් කල්පනා කරලා බලන්න ඕනේ. ඒ කොහොමද කියලා. කෙසේ වෙතත් තෙලෝගුරු භාග්‍යතුන් වහන්සේ මහා කාරුණික නිසාම ලෝක සත්වයන්ට පිහිටවීම සඳහාම මේ ලෝකෙ පහළ වෙච්ච නිසාම සංසාරයෙන් එතර වෙන්න කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් ඔහි හොයාගෙන වඩින එක භාග්‍යතුන් වහන්සේගේ සිරිතයි. සමහර වෙලාවට ඒ වඩිනකොට කෙනෙක් නිවනට යනවා කෙනෙක් නිරයට යනවා. භාග්‍යතුන් වහන්සේ නොවැඩියොත් නිරයට යන කෙනා නිරයට යන්නෙත් නැහැ. හැබැයි නිවනට යන කෙනා නිවනට යන්නෙත් නැහැ වෙන්න පුළුවන්. එක්කෙනෙක් නිරයට යන නිසා නොයා ඉන්නවා කියලා කතාවක් නම් බුදුරජාණන් වහන්සේගේ ජීවිතය තුල නැහැ. හේතුව මේ ජීවිතෙන් මේ සංසාරයෙන් අත මිදෙන්න පුළුවන් නම් කාට හරි පින්නතුනි මේ අවස්ථාව ලබා ගන්න මේ සංසාරේ මොනතරම් කැපකිරීම කරන්න ඇද්ද? කොයිතරම් භාවනා කරන්න ඇද්ද? කොයිතරම් බුදුගුණ වඩන්න ඇද්ද? කොයිතරම් සිල් ආරක්ෂා කරන්න ඇද්ද? මේ ජීවිතෙන්ම සංසාරයෙන් එතර වෙන කෙනෙක් බවට පත් වෙන්න. ශ්‍රද්ධාව ප්‍රඥාව පෙරදරි කරගෙන කොයිතරම් පිංකම් කරන්න ඇද්ද? එහෙමනම් එවන් අයට මහ ලොකු සාධාරණයක් මේ බුද්ධාන්තරයෙන් වෙන්නම ඕනේ. නමුත් භාග්‍යතුන් වහන්සේට තියෙන දැනුම සහ අවබෝධය මේ ලෝකේ වෙන කාටවත් නැහැ. ඒක නිසා අපේ බුදුරජාණන් වහන්සේ ඒ සුදුසු පුද්ගලයා හොයාගෙන වඩිනවා. එතකොට තව දෙන්නෙක් තුන් දෙනෙක් නිරේගාමී වෙන්න පුළුවන්. ඒගොල්ලෝ කොහොමත් නිරේගාමී වෙනවා. නමුත් ඊතර වෙන්න ඉන්න කෙනා නිරේගාමී වෙන්න නොදී ඔහු ඊතර කරන්න ඕනේ. නැත්නම් ඇයව ඊතර කරන්න ඕනේ. ඒ භික්ෂුව ඊතර කරන්න ඕනේ. ඒ නිසායි භාග්‍යතුන් වහන්සේ යොදුන් ගණන් පයින් වැඩම කරලා තියෙන්නේ. මාගන්දියාගේ ගෙදරට භාග්‍යතුන් වහන්සේ වඩිනකොට මාගන්දිය බමුණයි බැමිණි දෙන්නම මුලින් මිත්‍යා දෘෂ්ටික මත ප්‍රකාශ කළත් පස්සේ බුදුරජාණන් වහන්සේට කී කරුණා තුනුරුවන් සරණ ගියා. හැබැයි මාගන්දියා
බුදුරජාණන් වහන්සේට බැන්න. භාග්‍යතුන් වහන්සේගේ ගුණය විනාශ කරන්නයි කටයුතු කළා. එතකොට ඇය රැස් කරගන්නේ නිමක් නැති අකුසල කන්දරාවක්. ඇය යන්නේ සතර අපායට. නමුත් අම්මයි තාත්තයි සුගතිගාමී වෙනවා. මිදෙන්න තරම් පෙරපින් කරලා තියෙනවා. ආන්ගේ උත්සාහවන්තයා පුණ්‍යවන්තයා බේරනවා මිසක් පව්කාරයා කෙරෙහි යොමු වෙන ප්‍රමාණය ඊටම අඩුයි. එහෙමනම් අපේ බුදුරජාණන් වහන්සේට උතුම් ගුණ ඇති හැබෑ සත්පුරුෂයන් දකින්න ලැබෙන හැටි. එවන් අයට පිහිටක් වුමනා වෙච්චහම හරියට නිකන් හිමාල පර්වතයේ දකින්නවා වගේ ඒ අය දකින්නවා කියලා කියන්නේ. හිමාල පර්වතයේ කොයි තරම්නම් විශාලද? සඳහන් කරනවා යදුන් 300ක් පළලයි කියලා. යදුන් 900ක් වට ප්‍රමාණය තියෙනවා කියලා. යදුන් 500ක් උසයි කියලා. ඒ විතරක්ද නෙමෙයි. මේ හිමාල පර්වතයේ මුදුනේ විශාල වශයෙන් රත්තරන් කඳු, මැණික් කඳු මේ ආදී වශයෙන් මහා ධනස්කන්ධයන් පිරීලා තියෙනවා කියලා සඳහන් කරන්නේ. එවන් මහා ධනස්කන්ධයන් සහිත මේ හිමාලය කොයි තරම්නම් ශ්‍රේෂ්ඨ වෙන්නේ නැද්ද? අපූර්ව විල් වලින් ගහන වෙලා තියෙන හිමාලය කොයි තරම් උත්තරීතර වෙන්නේ නැද්ද? ඒ හිමාලය මොන තරම් ප්‍රමාණයෙන් විශාලද? භාග්‍යතුන් වහන්සේ තමන් වහන්සේගෙන් පිහිටක් පතන සත්පුරුෂයා මේ විශ්වයේ කොහේ හිටියත් ඔහු ළඟට භාග්‍යතුන් වහන්සේ වඩිනවා. පිහිට වෙන්න. ඒ කියන්නේ සත්පුරුෂයෝ කොහේ හිටියත් දකින්නවා. සෑම මොහොතකම සෑම වෙලාවකම බුදුරජාණන් වහන්සේ අපි දිහත් බලාගෙන ඉන්නේ කියන හැඟීම ඇති කරගන්න පුළුවන් නම් අපිට පුළුවන් පින්නතුනි මීට වඩා භාග්‍යතුන් වහන්සේට සමීප වෙන්න. අසන්තේතන දිස්සන්ති රත්ති කිත්තා යතසර. පින්නතුනි අසත්පුරුෂයා ළඟ හිටියත් පේන්නේ. සත්පුරුෂයා දුර හිටියත් ළඟ ඉන්නවා වගේ. අසත්පුරුෂයා ළඟ හිටියත් Tamanට වඩා බොහෝම දුරස් කියලා තමයි හැඟෙන්නේ. ඒකයි මේ 3 වෙනි 4 වෙනි පදයන්ගෙන් දේශනා කරලා තියෙන්නේ. අසන්තේතන දිස්සන්ති. කවුද මේ අසත්පුරුෂයා කියලා කියන්නේ? Tamanට වැඩක් කරගන්න නැති, අනුන්ටත් වැඩක් නැති ජීවිතයක් ගත කරන අය අසත්පුරුෂයෝ. එළව මෙලව දෙකම පරිහානියටපත් වෙලා. ඒ විතරක්ද නෙමෙයි. කලගුණ දන්නේ නැහැ. යුතුයකම් දන්නේ නැහැ. අම්මා තාත්තා අඳුරන්නේ නැහැ. තුනුරුවන් අඳුරන්නේ නැහැ. ඒ නිසා බොහෝ පව් කරගන්නවා. අසත්පුරුෂ ස්වභාවය. දයා කරුණා මෛත්‍රී ගුණයක් නැහැ. හිංසාව පීඩාව නිරන්තරයෙන් Taman ළඟ පිරීලා. හැබැයි තමනුත් අසනීප වෙලා. අනිත්‍ය තමන්ගේ ජීවිතෙන් දැන් හොඳටම වහණය වෙනවා. නමුත් ඒ බව හරියට ඉලක්ක කරන්නේ නැතුව තමන් බොහෝ අකුසල් කරගෙන දුගතිගාමී වෙලා අති දීර්ඝ කාලයක් දුක් විඳිනවා සංසාරේ. දහමක් කියලා දුන්නට අහන්නේ නැහැ. අවවාදයක් කළාට පිළිගන්නේ නැහැ. හරි වැරද්ද කියලා දුන්නම පිළිගන්නේ නැහැ. එකට එක කියනවා. තමන් නිවැරදි බව ඔප්පු කරන්න උත්සාහ කරනවා. ධර්මයේ සඳහන් කළේ එහෙම අයට ධර්ම දේශනා කරන්න එපා කියලා. එහෙම අයට අවවාද කරන්න එපා කියලා. එහෙනම් කොහොම අයටද අවවාද කරන්නේ? ධර්මයේ නම් සඳහන් කළේ පින්නතුනි අපිට වඩා යම් කෙනෙක් පල්ලෙහින් ඉන්නවද? එවන් අය දිහා බලලා අපි හොඳයි කියලා තීරණය කරන්න එපා. එහෙම සඳහන් කළේ
දැන් සමහර වෙලාවට අපි හිතමු අපි පොයට සිල් ගන්නවා. හැබැයි සිල් ගන්නෙ නැතිම පිරිසක් ඉන්නවා. අපි පොයට සිල් ගන්නවා. ඒ නිසා අපි කල්පනා කරනවා පසළොස්වක පොය දවසට උපෝසත සිල් සමාදන් වෙන අපිට වඩා අර මිනිස්සු ඉන්නේ පල්ලෙහ මට්ටමක කියලා. ඒක වැඩක් නැති කතාවක් හැටියට සඳහන් කරන්නේ. එහෙම බලන්න එපා. පල්ලෙහ ඉන්න අය දිහා බලලා තමන් උසස් කියලා තීරණය කරන්න එපා. බුද්ධ අවවාදයේ තමයි අපිට වඩා හුඟක් ඉහළින් ඉන්න ආර්යයන් වහන්සේලා දිහා බලලා. අනේ ඒ ආර්යයන් වහන්සේලාට වඩා මම තව කොච්චර පහළද කියලා කල්පනා කරලා බලන්න ඕනේ. අර අයට වඩා මම උසස් කියන එක නෙමෙයි, මේ ශාසනයේ උසස්ම තැන හිටපු ආර්යයන් වහන්සේලාට අනුව මම කොච්චර පහත්ද කියන කාරණාව කල්පනා කළා නම් අපිට හොඳ උත්තරයක්, හොඳ අවබෝධයක්, හොඳ වැටහීමක් එයි කියලා හිතනවා. ආන් ඒක නිසා නිහතමානී ගුණයෙන් යුක්තව තමන්ගේ වරද පිළි අරගෙන ඉන්පස්සේ නිවැරදි වෙන්න කල්පනා කරන, බොහෝ දිනකට යහපතක් කරන්න උත්සාහ කරන ඒ සියලු දෙනාටම බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාදය අඩු නැතුව තියෙනවා. නමුත් තමන්ටත් අයහපතක් කරමින් අනුන්ටත් අයහපතක් කරමින් තමන්ගේද මෙලොව පරලෝ ජීවිත පරිහානියට පත් කර ගනිමින් යම් කෙනෙක් කටයුතු කරනවා නම් අවවාදයක් කළාට අවවාදී කීකරු වෙන්නේ නැත්තම් භාග්‍යතුන් වහන්සේ අතහැරලා දානවා. මොකද උත්සාහ කළාට බෑ, මේ ජීවිතෙන් මාර්ගයක් ඵලයක් කරා ගෙනියන්න බෑ. යෙදෙන්නෙත් නෑ. එහෙනම් අතහැරලා දානවා. මොකද එතන නතර වෙලා ඉන්න කාලයක් නෑ. තව බේරගන්න ලොකු පිරිසක් මේ සංසාරේ ඉන්නවා. අන්න ඒ නිසා ආන් ඒකයි සඳහන් කළේ සත්පුරුෂයා ළඟ නොහිටියත් දුර හිටියත් හිමාල පර්වතයේ වගේ පේනවා. අසත්පුරුෂයා ළඟ හිටියත් හරියට නිකන් අඳුරේ විදපු ඊතලයක් වගේ නොපෙනී යනවා කියලා. ආන් ඒ කාරණාවෙන් අපි නිරන්තරයෙන් උත්සාහ කරන්න ඕනේ ඉස්සරලාම තමන්ට සාධාරණයක් කරගන්න. මොකද තමන්ට සාධාරණයක් කරනවා කියලා කියන්නේ උතුම් තිසරණෙහි පිහිටලා පංචශීලය ආරක්ෂා කරමින් යම් කෙනෙක් කටයුතු කරනවා නම් මේ ලෝකේ ඔහු පරම සත්පුරුෂයෙක්නේ. යමෙක් පන්සිල් රකින්නවා කියලා කියන්නේ ඒ ඉන්නේ සත්පුරුෂයෙක්. එයි පින්නතුනි ඔබ දක්ඛිනා විභංගය අහලා තියෙනවා. ආන්ගේ දක්ඛිනා විභංගයේ සඳහන් කළා යම් කෙනෙක් උතුම් සිල් ගුණ මත පිහිටලා ඉන්නවනම් ආන්ගේ සීල සංවරය ඇති කරගත්ත, ඉන්ද්‍රිය සංවරය ඇති කරගත්ත සත්පුරුෂයා ආරමුණු කරලා යම් කෙනෙක් යම් දෙයක් පූජා කරනවද, යම් කෙනෙක් යම් දෙයක් දෙනවද, පිළිගන්නවද, ඒ පිළිගැන්වීම කළ පුද්ගලයාට මොන තරම් මහත්ඵලද මහානිසංසදායකද කියන බව. ඒකට හේතුව තමයි ඒ ගුණ පිරීම. ශ්‍රද්ධාවන්තයා ප්‍රඥාවන්තයා දාන ආදී පින්කම් කරනකොට සිල්වත් ගුණවත් භික්ෂූන් වහන්සේලා අරමුණු කරලම දන් දීලා තියෙනවා. මොකද Tamanට මහත් ලොකු යහපතක් සලස ගන්න ඕන නිසා. ඒකයි සඳහන් කළේ තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතය ඊටාම පහසුවෙන් ගත කරන්න නම් ඒ ජීවිතය සඳහා බොහොම පහසුවෙන් යොමු වෙන්න ඕන නම් ඒ සඳහාත් අවශ්‍ය අපේ කැමැත්තයි, අපේ අත්හැරීමයි, අපේ ශ්‍රද්ධාවයි. පිළිතුරු මේ කාරණාව පැහැදිලි කරන තව සූත්‍ර පාඨවල නොඑක ආකාරී උපමාවල් තියෙනවා. අත්හැරීම ගැන. අත්හැරීම ලෝකේ කොයිතරම් ශ්‍රේෂ්ඨද? ඒ නිසා සඳහන් කළා යම් කෙනෙකුට
යම් ස්වල්ප වූ වස්තුවක් තියෙනවා. වෙලාවක හිතෙනවා ඒ ස්වල්ප වූ වස්තුව නමුත් මේ සියල්ලම අත්හැරලා ගිහිල්ලා මං ශාසනය තුල පැවිදි වෙලා සංසාරයෙන් එතර යනවා කියලා. එහෙම හිතුවට පැවිදි වෙලා ටික දවසක් යනකොට අර අත්හැරලා ආපු සියලු දේපල පිළිබඳව තණ්හාවක් ඇති වෙනවා. රෑ දවල් නැතුව ඒ තණ්හාව මුදුන්පත් කරගන්න උන් මහන්සි වෙනවා. ජීවිතේ හරියට මහන්සි වෙලා වැඩ කරලා තියෙනවා. නමුත් මැරිලා යනකොට හිස් අතින්ම තමයි මැරිලා යන්නේ. අපේ භාග්‍යතුන් වහන්සේ මරණ සතිය දේශනා කොට වදාලා. මරණ අනුස්සතිය දේශනා කළා. ඒ මරණ සතිය භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළේ. මේ මරණය පිළිබඳව නිතර නිතර සිහිපත් කරන්න. යම් කෙනෙක් අන්න එහෙම කරනවා නම් ඔහුට මරණය පිළිබඳව බයක් උපදින්නේ නැතුව යනවා. සැකයක් ඇති වෙන්නේ නැතුව යනවා. ඒ සියලු දේ සම්පූර්ණ කරගන්න ලැබුණා කියලා. එන සීලවන්ත ප්‍රතිග්‍රාහකයෙකු දෙසා යමෙක් දම්පැන් පූජා කරන්නේද ඔහු ලබන ආනිසංසය නිමක් නැති තරම් කියලා පැහැදිලි කළේ නිසා. ගුණයේ ප්‍රමාණයට අනුව ඒ අයට දුන්නහම ලැබෙන ආනිසංස ප්‍රමාණයත් ක්‍රමානුකූලව වර්ධනය වෙන්න පටන් ගන්නවා. වැඩි වෙන ආනිසංසයක්. සත්පුරුෂයන්ගේ ඇසුර හැමදාම සුවයි පින්නතුනි. සතර අපායෙන් හැමදාම මුදවන එකමයි කරන්නේ. නිරය මාර්ගයේ කවදාවත් දක්වන්නේ නැහැ. නිරයෙන් මිදෙන මඟ කියලා, සුගතියෙන් සැනසෙන මඟ කියලා, සංසාරයෙන් එතර යන්න පාර පෙන්නලා කටයුතු කරන යම් කෙනෙක් ඉන්නවා නම් ඒ සත්පුරුෂයෙක්. අන්‍යයන්ට ඒ මඟ කියලා දෙන කෙනෙක් ඉන්නවා නම් ඒත් සත්පුරුෂයෙක්. ඒ සත්පුරුෂයා ඕනෑම කෙනෙකුට බොහෝම ළඟයි. බොහෝම ලෙන්ගතුයි. ඊටාම ඉක්මනින් පිහිට වෙනවා. දෙවියෝ පිහිට වෙන්නෙත් එහෙමයි පින්නතුනි. අපි සමහර වෙලාවට දෙවියන්ට දොස් කියනවා. මේ කාලේ දෙවියෝවත් නැද්ද මිනිස්සුන්ට බලන්න කියලා. ඇයි නැත්තේ? දෙවියෝ ඉන්නවා ඕන තරම්. කෝටි ගණන් ඉන්නවා දෙවියෝ. ලංකාවේ ඉන්න මනුස්ස ජනගහනයට වඩා විශාල ප්‍රමාණයක් දෙවියෝ වැඩ ඉන්නවා. එහෙමනම් ඒ දෙවියෝ කෝ අපිට කරදර වෙනකොට බලනවා. එච්චර බලයක් ශක්තියක් දෙවියන්ට තියෙනවා නම් පින්තුනි බලනවා අපිට. ශ්‍රද්ධාවන්තයෝ දිහා බලනවා. නොඑක ආකාරයෙන් පිහිට වෙනවා. නොඑක උපකාර ලැබෙනවා. ඒ තුලින් මඟ පෙන්වීම ලැබෙනවා. අපිට මෙලව සුවපත් කරගෙන පරලොව සුගතිගාමී කරගන්න එක හොඳ උසස් අවස්ථාවක් බවට පත් වෙනවා. ඇයි දෙවියෝ එහෙම බලන්නේ? ಗುಣ ඇති අය ළඟට විතරක් යන්නේ. ಗುಣ නැති අය ළඟට ගිහිල්ලා මොනව කරගන්නද? දෙවියොත් පිහිට වෙනකොට ඉස්සරලාම පිහිට වෙන්නේ මෛත්‍රී ගුණ තියන අයට, ශ්‍රද්ධා ධර්මයේ තියන අයට, ගුණවත්ව ජීවත් වෙන අයට. එක එක මට්ටමට මේ කාරණා සම්පූර්ණ වෙනවා. සම්පූර්ණ කරගන්න උත්සාහ කරනවා. ඒ නිසා පින්නතුනි මේ සත්පුරුෂයන්ගේ ඇසුර සැපය, සත්පුරුෂයන්ගේ ආශ්‍රය සතුටක් අපි නිතර පින්කම් කර නිවැරදිව ප්‍රාර්ථනා කරන්න ඕනේ. සත්පුරුෂයන් ලබන්නේම්වා, සත්පුරුෂයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නේම්වා, සත්පුරුෂයන්ගේ අවවාද අනුශාසනා ලබන්නේම්වා, සත්පුරුෂයන්ගේ මඟ පෙන්වීමට කීකරුවන්නේම්වා. මේ ආදී වශයෙන් උතුම් ප්‍රාර්ථනා පින්කම් අවසානයේ ගොනු කරලා තියෙන්න ඕනේ. ඒ ප්‍රාර්ථනාවට අනුව මේ සංසාර ගමනේ හුඟක් තැන් අපිට විසඳිලා යනවා. ඒ නිසා පින්නතුනි
සත්පුරුෂයා හැම තැනම ගුණවතාට ඊටාම ප්‍රසිද්ධිය දකින්න ලැබෙනවා. එහෙම නැත්නම් තව විදිහකට සඳහන් කළොත් සත්පුරුෂයා හැම වෙලාවෙම තමන් ළඟ ඉන්නවා වගේ තමයි දකින්න ලැබෙන්නේ. හැබැයි අසත්පුරුෂයා කොහොමද? අසත්පුරුෂයා බොහොම දුරයි වගේ. උදාහරණේ මොකද්ද? අඳුරේ වෙදපු ඊතලයක් යම්සේ නොපෙනේද අසත්පුරුෂයත් සත්පුරුෂයන්ට හිම පේන්නේ කියලා. සමහරලාට පිරිවර ජනතාව විශාල පිරිසක් බලාගෙන ඉන්නකොට භාග්‍යතුන් වහන්සේ වැඩම කරනවා. භාග්‍යතුන් වහන්සේ වැඩම කරන ගමනේ භාග්‍යතුන් වහන්සේ තනියමම වඩිනවා. ආන් ඒ වඩින අතරේ අහවලාට පිහිටක් අවශ්‍යයි කියලා හිතුනොත් දැනුනොත් ඒ පුද්ගලයා හොයාගෙන ඔහුට පිහිට වෙන්න තමයි සතපුම් 100 ගණන් වැඩලා තියෙන්නේ. ඒක මහා කරුණාව. එවන අපි කල්පනා කරමු අපිත් ගුණ පුරමු. අපිත් සිල් රකිමු. ශක්ති ප්‍රමාණයෙන් නිවැරදිවම සම්මාදිට්ඨියට එමු. තමන් සම්මාදිට්ඨික වෙලා මනාව සිල් රැකලා මනාව ගුණ පුරලා යම්සේ කටයුතු කරනවාද ආන්ගේ හැම මොහොතක්ම මෙලවින් එතර යන්න හේතු වෙන වාසනාවන්ත පින්කම්. ආන්ගේ නිසා හැම කෙනෙක්ම උත්සාහ කරන්න හැබෑම සත්පුරුෂයෙක් වෙන්න. ලොකු කුඩා සියලු දෙනාටම සත්පුරුෂයෙක් වෙන්න. එවන් සත්පුරුෂයන්ට ආර්යයන් වහන්සේලාගේ අනුකම්පාවන් වඩුව ලැබෙනවා. ඒ නිසා ඒ ආර්යයන්ගේ අනුකම්පාවෙන් සසර මග සුවපත් කරගන්න මේ සියලු පුණ්‍ය ධර්මයන්ුත් ආර්යයන් වහන්සේලාගේ අනුකම්පාවත් අපි සියලු දෙනාටම ආශිර්වාදයක් පාරමිතාවක් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු.